විදුෂාන් මල්ලිගේ i9 බිල්ඩ් එක. සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං බිල්ඩ් වීඩියෝ එකකට. ඉතින් අද මේ බිල්ඩ් එක කරන්න යන්නේ විදුෂාන් මල්ලිට. මේක 10 Gen i9 ඒ වගේම කවුරුත් බලාගෙන හිටපු අපේ රත්තරන් RAM මේ වගේම දියවන්ති වලින් හදපු අපේ කූලර් එක මේ හැම දෙයක්ම තියෙන බිල්ඩ් එක. ඉතින් මේ හැම දෙයක් ගැනම කතා කරමු. මේ දේවල් ඇත්තටම රත්තරන් නෙවෙයි. ඉතින් මෙතනදී අද අපි පාවිච්චි කරගත්ත කම්පොනන්ට්ස් ටික ඒවල මිල ගණන් හැම දෙයක්ම කියනවා බිල්ඩ් එක යන අතරතුර මේ බිල්ඩ් එක කියන්න විශේෂම දේ තමයි විදුෂාන් මල්ලිගේ මේ බිල්ඩ් එක හදන්නේ ගේමින් වලට. ඔන්න එඩියුකේෂන් වලට එහෙමත් නැත්නම් එඩිටින් ටිකක් කරන ගමන් ගේමිනුත් කරන්න එහෙම නෙමෙයි. විදුෂාන් මල්ලිට ප්‍රධානවම අවශ්‍ය වෙන්නේ දැනට අවිලා තියෙන ටයිටල්ස් දිගටම ප්ලේ කරන්න සෑහෙන කාලයක් යනකම්. ඉතින් ඒකට එයා ඉන්වෙස්ට් කරනවා 10 Gen i9 එකකට මේ වෙනකොට තියෙන හොඳම ප්‍රොසෙසර් එකක් ගේමින් වලට ආපුවම. ඉතින් මේ වෙනකොට මේක වෙනස් වෙලා තියෙනවා ටිකක් විතර. අපි දන්නවා Ryzen විශේෂම 5000 series එකම. ඉතින් මෙතනදී තියෙන විශේෂත්වය තමයි PC Guide Dell එකේ කරන ගොඩක් builds වගේම මෙතනදී විදුෂාන් මල්ලිගේ මේ build එකට සම්පූර්ණ වියදම monitor, keyboard, mouse මේ හැම දෙයක් එක්කම ලක්ෂ 7කට ආසන්න වෙනවා. ඒ සම්පූර්ණ මුදල විදුෂාන් මල්ලිය තාම මට හම්බෙලා නැහැ, මුණ ගැහිලා නැහැ. ඒ වගේම එයා Nanotech එකට ආවෙත් නැහැ. නමුත් ඒ විශ්වාසය තියාගෙන එයා ඒ මුදල දාලා තියෙනවා. ඉතින් එතනදී ඒක කිසිම විදිහකට ඒ විශ්වාසය කඩ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ එවන ගාන කීයක් වුණත් රුපියල් ලක්ෂයක් හරි 70000ක් හරි හැම එකක්ම ඊටමත් විශ්වාසවන්තව ඔයාලගේ බිල්ඩ් එක කරලා දෙන්න වගකීම බාර ගන්නවා. ඉතින් ගොඩක් thank you කියලා කියනවා විදුෂාන් මල්ලිට මේ වගේ විශ්වාසයක් තිබ්බට. ඒ වගේම තමයි මීට කලින් අපේ තෙවිඳු මල්ලිගේ බිල්ඩ් එක පිටරට ඉඳලා තාත්තා මාත් එක්ක කතා කරලා මුණ ගැහිලා තිබෙන්නේ නැහැ. සල්ලි දාලා තිබ්බා. ඒ වගේම ඊට කලින් තවත් බිල්ස් කීපයක්ම කරා මේ විදිහට කිසිම කෙනෙක් මුණ ගැහෙන්නේ නැතුව. ඉතින් හැමෝටම thank you කියලා කියනවා PC Guide Dell එකට තියලා තියෙන විශ්වාසයට. එහෙනම් අපි parts list එක ගමු. මම part එක කියන ගමන්ම මේකේ spec එක ඒ වගේම price එකත් අද කියන්න හිතුවා. ඉතින් පළවෙනිටම අපිට තියෙනවා Intel 10 Gen Core i9 K series එකේ processor එක. මේක unlocked කියලා ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් Ryzen CPUs වලට ආවම හැම CPU එකක්ම unlocked. හැබැයි Intel වලට ආපුවම අපිට ටිකක් වැඩිපුර ගාණක් ගෙවන්න ඕනේ මේ unlocked version එක ගන්න. ඉතින් මෙතනදී spec එක විදිහට ගත්තොත් අපිට තියෙනවා 3.7 base clock එකක්, ඒ වගේම 5.2 මට මතක විදිහට boost clock එකක්. මේක 5.3 දක්වා අපිට උපරිමයකට යනවා කියලා තියෙනවා. ඉතින් මේ 5.3 කියලා කියන්නේ 5 GHz වලට එහාට යන boost clock එක. මේකේ cores 10ක් threads 20ක් තියෙනවා. හැබැයි මේ cores 10න් එක core එකක යන්න පුළුවන් උපරිමය තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් මේ i9 processor එක අපි පාවිච්චි කරනවා මේ build එකට. මේක මේ වෙනකොට 1,20,000ක් වෙනවා. 10 core 20 thread ඒ වගේම 5.3 වෙනකන් උපරිමයකට යන්න පුළුවන් boost clock එකක් single core තියෙන unlocked version එකක්. ඉතින් මේක තමයි අපේ processor එක වෙන්නේ gaming වලට 5.3 එහෙම නැත්නම් 5 GHz වලට කිට් වෙනවා කියලා කියන්නේ single core performance වලින් ගොඩක් හොඳ දෙයක් වෙනවා. ඊටමත් හොඳ performance එකක් ගන්න. ඒ වගේම තමයි මේ build එකට අනිවාර්යයෙන්ම අපි Intel motherboard එකක් තෝරගද්දි ඒකේ තියෙන highest Z අකුරෙන් පටන් ගන්න Z අකුරෙන් පටන් ගන්න motherboard එකට යන්න වෙනවා. ඉතින් මෙතනදී මේ වෙනකොට market එකේ අපිට තියෙනවා B460 B460 කියන chipset එක. ඒක ඇවිල්ලා ඕනම සිස්ටම් එකකට හොඳයි. මේ i9 එකටත් අපිට දාන්න පුළුවන්. හැබැයි අන්ලොක් කරලා තියෙනවා නම් විශේෂයෙන්ම ඒකේ තියෙන ඒ අන්ලොක්ඩ් එහෙම නැත්නම් ඕවර්ක්ලොකින් capability එක ගන්න පුළුවන් support කරන එකම motherboard එක වෙන්නේ මේ Z490 කියන එක. මේක අපි MSI brand එකෙන් Z490 Gaming Plus එක පාවිච්චි කරනවා. ඉතින් මේකේ මිල වෙන්නේ රුපියල් 37000ක්. ඉතින් මේවා වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ build එක අපි ඔක්කොම parts අරන් තියෙන්නේ දෙහිවල Nanotech Computer Solutions එකෙන් වෙනදා වගේම. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා build එකක් කරනවා නම් විශේෂයෙන්ම nanotech.lk website එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලා ගන්න යන parts list එකේ අවශ්‍ය කරන හැම දෙයක්ම තෝරගන්න. ඉතින් මේ motherboard එකත් එක්ක අපි ඊළඟට මෙතනදී තෝරගන්නවා G-Skill brand එකේ අපේ RAMs. ඉතින් මේ තියෙන්නේ G-Skill brand එකේ Royal කියන RAM module එක. මෙතනදී අපි මේකෙන් RAM module දෙකක්
පාවිච්චි කරනවා. මේක තමයි PC Guide LK channel එකේ පළවෙනියටම තියෙන කරන අපේ රත්තරන් සහ දියමන්ති බිල්ඩ් එක. ඉතින් මේ තියෙන්නේ අපේ රත්තරන් RAM ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දේ තමයි මේ ඇත්ත රත්තරන් නෙවෙයි, මේක නිකන් ගෝල්ඩ් කලර් එකක් විතරයි තියෙන්නේ. මේකෙදී සාමාන්‍ය RAM එකම තමයි, මේකට පොඩි ගෝල්ඩ් ලුක් එකක් දීලා විතරයි තියෙන්නේ. මේකේ මිල වෙන්නේ මේ 16GB මොඩියුල් එකේ 8GB මොඩියුල් දෙකක් තියෙනවා. මේකේ මිල වෙන්නේ රුපියල් 30000ක්. ඉතින් මාකට් එකේ තියෙන අනෙකුත් RAM මොඩියුල් එක ගත්තම ටිකක් මිලෙන් වැඩි. ඉතින් බැරි වෙලාවත් අපි මේවා ඇල්ලුවොත් ෆින්ගර්ප්‍රින්ට් හිටින්න පුළුවන්. ඒ දේවල් වලට අපිට වෙනම ක්ලෝත් එකක් දීලා තියෙනවා. ඉතින් මේ RAM දෙකට අපිට සම්පූර්ණ මුදල රුපියල් 60000ක් වෙනවා. ඒ වගේම තමයි අපේ heat sink solution එක i9 processor එකේ අපිට එන්නේ නැහැ කිසිම විදිහකට කූලර් එකක්. ඉතින් මේකෙදී අපිට thermal solution එකක් නැහැ. මේ නිසා අපි පාවිච්චි කරනවා මෙන්න මේ Silverstone Ice Gem 240p dual fan තියෙන radiator unit එක. ඉතින් මෙන්න මේ Silverstone unit එක රුපියල් 25000ක් වෙන්නේ. මේකෙත් උඩ අපිට පුංචි ප්ලාස්ටික් වලින් තමයි මෙන්න මේ විදිහේ දෙයක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මම හිතනවා. ඉතින් මේක තමයි මම දියමන්ති කියලා දාලා තිබ්බේ. මේක නිකන් ප්ලාස්ටික් දෙයක් විතරයි, පොඩ්ඩක් අර ලස්සන කරගන්න උඩින් ඇඩ් කරපු දෙයක් විතරයි. ඒත් එක්කම 2TB hard drive එකක් අපේ storage එකට. ඒ වගේම 512GB NVMe SSD එකක් T-Force Asus TUF gaming certify කරපු. ඉතින් මේ දේවල් එක්ක අපිට මේ gaming system එක power up කරන්න යන VG එක තමයි මේ තියෙන්නේ. මේ VG එක තමයි RTX 3080 GB gaming OC edition එක. ඉතින් මෙතනදී අපිට gaming OC 10GB ඒ වගේම ඕවර්ක්ලොක් කරපු ෆැක්ටරි ඕවර්ක්ලොක් කරපු කාඩ් එකක්. ඉතින් මේ කාඩ් එකත් එක්ක අපි බලමු ගේම්ස් ටිකක් ප්ලේ කරලා මොන විදිහටද performance තියෙන්නේ කියලා. මේ දේවල් එක්ක අපිට මේ වගේ සිස්ටම් එකක් power up කරගන්න අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක් තමයි power supply එක. ඉතින් සාමාන්‍යයෙන් RTX 3070 3080 කාඩ් වලට අවම විශේෂම 3080 කාඩ් එකකට watt 750ක power supply එකක් ඉල්ලලා තියෙනවා, recommend කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඒක අනිවාර්යයෙන්ම ඔයාලා යන්නේ powerful system එකකට නම් gold certification එක තියෙන power supply එකක් ගන්න. මොකද power supply එක තමයි අපේ system එකේ හදවත වෙන්නේ. system එකේ අවශ්‍ය කරන අපි ලක්ෂ ගණන් දීලා ගන්න parts වලට එහෙමත් නැත්නම් ඔයාලා second hand build එකක් කරනවා නම් එතනදී උනත් ඔයාලා ගෙවන හැම part එකකම කල් පැවැත්ම රඳා පවතින්නේ power supply එකකින් එන power එක මත. ඒ නිසා මේක කිසිම විදිහකට නොදන්න brands වලට යන්න එපා. දන්න reliable brand එකකට යන්න. එතනදිත් ඔයාලා යන්නේ workstation එකකට නම් 80+ gold කියන ඒ rating එක තියෙන එකක් ගන්න කියන එක මතක් කරනවා. මේ ගැන ඔයාලා දන්නේ නැත්නම් විශේෂයෙන්ම මේ 80+ කියන්නේ මොකක්ද? ඒක අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එක විශේෂයෙන්ම ලොකු load එකක් තියෙන system එකකදී ඔයාලට පුළුවන් මම ඒ ගැන කරපු වීඩියෝ එක දැන් උඩ තියෙන link එකෙන් ගිහින් බලන්න. ඉතින් එහෙමනම් රත්තරන් RAM දියමන්ති කූල එකත් එක්ක build එකට අපි යමු. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පැකේජින් එක ටිකක් වෙනස් පැකේජින් එකක් තියෙන්නේ. සයිඩ් එකට ස්ලාන්ට් වෙලා තමයි මේක ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් ඒ ඩිස්ප්ලේ එක හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම හිතන්නේ අර කලින් 9 gen එකේ i9 එකේ තිබ්බ එකට වඩා ටිකක් වෙනස් ලුක් එකක් අරගෙන තියෙනවා. ඒක ප්ලෑන් කරන්න මම හිතන්නේ බොක්ස් එකටම සෑහෙන ප්ලෑනින් එකක් ගිහින් තියෙනවා මේ විදිහට. ඇද කරලා මේ ඔක්කොම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ තමයි i9 එකක් මේ වෙනකොට 10 gen එකේ අපි unbox කරද්දී අපිට තියෙන experience එක. ඒ වගේම තමයි Intel system හදන කට්ටියට ඔයගොල්ලන්ට මෙන්න මේ i9 stick එක මෙතනින් ගලවන්න පුළුවන්. මේක i9 හැම processor එකම ඒ වගේම i5 i3 හැම එකකම ඒකත් එක්ක එන පොතේ මෙන්න මේ විදිහට අලවලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක ගලවලා ඔයාලගේ සිස්ටම් එකේ අලව ගන්න.
ඉතින් මෙතනදී කියන්න අවශ්‍ය දේ තමයි අපිට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන අපිට එක M.2 පෝට් එකක් තියෙනවා මෙතන තව පෝට් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට පෝට්ස් දෙකක් තිබ්බට මේ දෙකටම අපිට NVMe දාන්න බෑ. ඒක මදබෝඩ් එකේ මැනුවල් එකේ බලන්න ඕනේ. සමහර මදබෝඩ්ස් තියෙනවා පළවෙනි එකට NVMe එකක් දාන්න පුළුවන්. දෙවෙනි එකට සපෝට් කරන්නේ SATA මෝඩ් එකේ M.2 එකක් විතරයි. ඉතින් ඔයාලා දන්නේ නැත්නම් මේ NVMe M.2 කියන එකට යන NVMe එක සහ SATA කියන එකේ වෙනස. ඒක ගැනත් මම වීඩියෝ එකක් කරලා තිනවා උඩ. දැන් ඔයාලට link එක ඇද ගිහින් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මදබෝඩ් එකේ අනිවාර්යයෙන්ම මැනුවල් එක ගන්න සමහර කට්ටිය දෙවෙනි NVMe එක ගෙදර අරගෙන ගිහිල්ලා තමයි බලන්නේ ඒක සපෝට් කරනවද නැද්ද කියලා. ඒ නිසා ඊට කලින් මදබෝඩ් එකේ මැනුවල් එකක් තියෙනවා. නැත්නම් ඒක ඔන්ලයින් හොයාගන්න පුළුවන්. ඒ වලින් ඔයාට ඒක හොයාගන්න පුළුවන්. මොකද ඒ වගේ කෝල්ස් දෙකක් විතර මෑතකදී ආවා. ඒ නිසා ඒකත් මතක් කරන්න ඕනේ කියලා හිතුණා. අපි CPU එක මේ විදිහට මවුන්ට් කරගන්න අවශ්‍ය පළවෙනිම දේ තමයි Intel සිස්ටම් එකකදී අපිට බොහොම ලේසි මේකේ CPU එක මවුන්ට් කරන්න. අපිට තියෙන්නේ මෙන්න මේ ලොක් එක රිලීස් කරන්න. මේක අපිට මේ විදිහට පැත්තට රිලීස් කරගන්න පුළුවන්. එතකොට මේක නිකන් උඩට ඉස්සෙනවා. ඒ වගේම තමයි ඊළඟට අපිට තියෙන අපේ ප්‍රොසෙසර් එක. ඉතින් මෙතනදී අපිට දැනගන්න අවශ්‍ය දේ තමයි මේක ඇවිල්ලා AMD CPUs වල වගේ අපිට තියෙන්නේ PGA එකක් නෙවෙයි. ඒ කියන්නේ pin grid array එකක් නෙවෙයි. මෙතනදී අපිට තියෙන්නේ land grid array එකක්. එහෙම නැත්නම් LGA කියන type එක. ඒ කියන්නේ මෙතනදී CPU එකේ අපිට pins නැහැ. ඒ වෙනුවට අපිට pins තියෙන්නේ socket එකේ. ඉතින් මෙතනදී ඔයාලා කරන්න අවශ්‍ය දේ තමයි හරියටම දැනගන්න ඕනේ මේක දාන විදිහ. මොකද දෙපාරක් විතර මේකටත් කෝල්ස් ඇවිල්ලා තියෙනවා මදබෝඩ් එකේ සොකට් එකේ පින්ස් ටික නවාගත්ත කට්ටිය. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි නච් දෙකක් අපිට තියෙනවා. පුංචි ග්‍රූ දෙකක් ඇතුළට තියෙනවා. මේක අපිට තියෙනවා අපේ සොකට් එකේ. ඉතින් ඒක හරියටම තියාගත්තා නම් හරි. ඉතින් අපිට පුළුවන් මෙතනදී මේක නිකන් මෙන්න මේ විදිහට තියලා බලන්න. එතකොට අපිට පේනවා මේ නච් එක හරියටම ගැලපෙන තැන මෙතන තියෙනවා. ඉතින් මේක බොහොම පහසුවෙන් අපිට ඔන්න ඔය විදිහට තියාගන්න විතරයි තියෙන්නේ. තද කරන්න කිසිම දෙයක් නැහැ. බැරි වෙලාවත් ඔයගොල්ලෝ මේ ඔයාලට මෙතන පේනවා ඇති පුංචි මාකින් එකක් තියෙනවා. ඒක තමයි මේ ට්‍රයැන්ගල් එකට වෙනස් ලකුණට හරියටම සමපාත වෙන්න ඕනේ. ඉතින් මේක හරියට තියාගත්තා නම් අපිට තද කරන්න කිසිම දෙයක් නැහැ සොකට් එක ඇතුලේ. කිසිම විදිහකට පින්ස් ඩැමේජ් වෙන්නේ නැහැ. මේක මෙහෙම තියාගන්න තියෙන්නේ. තියලා අපිට මේ උඩ තියෙන ප්ලාස්ටික් එක ගලවන්න අවශ්‍යත් නැහැ. මෙන්න මේ විදිහට තියලා මේක ලොකින් පොසිෂන් එකට ඔන්න විදිහට දාගන්න තියෙන්නේ. මේ විදිහට දැම්මම මේ කොටස නිකම්ම ඉජෙක්ට් වෙනවා. ඊළඟට තියෙන්නේ අපේ M.2 එක මවුන්ට් කරගන්න. ඉතින් විශේෂයෙන්ම මෙතනදී අපි අරගෙන තියෙන්නේ අපේ T-Force M.2 NVMe SSD එකක්. right ඉතින් මෙතනදී අපිට මේකේ heat sink එකක් තියෙනවා. දැන් මේ වගේ දෙයක් වුණොත් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් මෙතනට මේක මවුන්ට් කරලා මේ තියෙන heat sink එක මෙතනින් අයින් කරන්න. එහෙම නැත්නම් මෙන්න මෙතනට මේක මවුන්ට් කරන්න. right ඉතින් පොඩ්ඩක් වෙලාව මම ගත්තා මේකේ මැනුවල් එක බලන්න. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ඉන්ටරෙස්ටිං දෙයක් තියෙනවා. ඒ තමයි මැනුවල් එක අනිවාර්යයෙන්ම මම මුලදීම කිව්වා ඒ වගේ මට අවශ්‍ය වුණා. ඉතින් මෙතනදී අපිට M.2 1 එකේ වගේම M.2 එක තියෙනවා. මෙතන තියෙන ටේබල් එකේ අපිට දීලා තියෙනවා මේ M.2 1 M.2 2 එකට මොන විදිහටද devices support කරන්න කියලා. ඉතින් මෙතනදී NVMe එහෙම නැත්නම් PCIe lens පාවිච්චි කරන ඒ වගේම SATA mode එකේ තියෙන එක ඕනම විදිහකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. NVMe දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. SATA එකක් NVMe එකක් ඒ වගේම SATA එකක් M.2 2 එකට දාලා මේ විදිහට. එතකොට එක එකේදී disable වෙන SATA ports ටික තියෙනවා. ඉතින් මේ දේවල් එක අපිට බලන්න පුළුවන් විශේෂම මෙතනදී මේ ports දෙකෙන් ඕනම එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන් NVMe දෙකක් එහෙම නැත්නම් SATA දෙකක් ඒ වගේ. right ඊළඟට අපිට තියෙන අපේ cool එක මේකට mount කරගන්න. මේ තියෙන්නේ තියමන්ති කොටස. අපි බලමු මොන විදිහටද light effect එකත් එක්ක මේක එන්නේ කියලා.
right ඉතින් මෙතනදී අපි අපේ back plate එක mount කරගෙන තියෙන්නේ. back plate එක අවශ්‍ය වෙන්නේ විශේෂම ලොකු force එකක් දාලා අපි දෙයක් connect කරද්දී එතනින් අපේ PCB එකට හානියක් නොවෙන්න තමයි අපි මේ විදිහට back plate එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට මේ ටික mount කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ cold plate එක මේකට දාගන්න. right එහෙනම් දැන් අපිට තියෙන අපේ RAM ටික fix කරගන්න. right එහෙනම් දැන් අපි අපේ basic setup එක ඉවරයි. අපේ main components එක RAM එක, අපේ cooler එක, ඒ වගේම අපේ NVMe drive එක මේ හැම දෙයක්ම assemble කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ case in එකට ප්‍රධානම power supply එක mount කරගන්න එක. ඊට පස්සේ අපි බලමු මොන විදිහටද මේ හැම දෙයක්ම fix කරන්න කියලා. ඉතින් මෙතනදී අපේ case in එක වෙන්නේ Asus ROG Helios case in එක. right ඉතින් අපි අපේ build එක මේ විදිහට කරගෙන ඉවරයි. ඉතින් main assembly එකේ වගේම wire cable management මේ හැම දෙයක්ම. ඉතින් දැන් අපිට තියෙන final test එකට යන්න කලින් Windows හැමදේම install කරන්න අපේ graphic card එක install කරගන්න. ඉතින් 3080 GeForce GTX card එක තියෙන අපි ටක් ගාලා මේ card එක mount කරගමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී තඹ එහෙම නැත්නම් copper heat pipes මොන විදිහට තියෙන්නේ කියලා. මේ පැත්තෙන් බැලුවොත් අපේ ඊටමත් ලොකු heat sink එක ඇතුලෙන් මේ copper heat pipe එක ගිහින් තියෙනවා. ඉතින් මෙතනදී මේ තියෙන්නේ සම්පූර්ණ GPU block එක. අපිට මෙන්න මේ හරිය තමයි chip එක තියෙන්නේ. මේ chip එක cool down කරගන්න මෙතන ඉඳලා මේ තඹ plate එකේ ඉඳලා ඊට පස්සේ මෙන්න මේ fins වලින් aluminum fins හරහා මේ copper heat pipe එක යනවා. මෙතනදී මේ fan තුනෙන් මේ හරහා එයා එක push කිරීමෙන් තමයි මෙන්න මෙතනින් generate වෙන heat එක copper වලින් ඊටමත් ඉක්මනින් අරන් ගිහිල්ලා ඊට පස්සේ එතනින් ඉවත් වෙන්නේ. ඉතින් මෙතනදී අපිට PCB එක එහෙම නැත්නම් printed circuit board එක අපිට තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඊටු ටික මෙන්න මෙතනදී බොහොම පහසුවෙන් එයා එක පාස් වෙන විදිහට හදලා තියෙන්නේ. ඉතින් අපි මේක mount කරගමු.
know you are here. You must neutralize them. All of them. Taking heavy loss! We stayed it! I believe. Yes, that is the last of your noble people.